සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. අද අපි අලුත් පාඩමක් පටන් ගන්නවා. 8 වසරේ ලස්සනම පාඩම ලියන්න පුතේ 26 වෙනි පාඩම. 26 වෙනි පාඩම ත්‍රිකෝණ නිර්මාණය. ඉක්මන් කරන්න පුතේ. තව අපිට තියෙන්නේ පාඩම් 3යි. තව අපිට තියෙන්නේ ප්‍රබල පාඩම් 3යි. දෙසලාකරණය නම් විනාඩි 30ක් යන්නේ. දෙසලාකරණයට විනාඩි 30ක් යන්නේ. හරිද? අපිට තව තියෙන්නේ ඉතා සරල පාඩම් 3ක්. ඒ කියන්නේ සිලබස් එක ඉවරයි. හරි. ලියන මාතෘකාව ත්‍රිකෝණ නිර්මාණය. ත්‍රිකෝණ නිර්මාණය. මේ පන්තියම පුතේ කෙලින්ම මේ වෙලාවම චුට්ටක් වෙනස් වෙයිද දන්නේ නැත්නම් 9 වසරට ඔබ අරන් යනවා. අලුත් පන්ති පටන් ගැනීම සම්බන්ධයෙන් ගෲප් හරහා දැනුවත් කරන්න. දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. සියලු දෙනාම ගෲප් එකකට සම්බන්ධ වෙන්න. සමහර ළමයි සිස්ටම් එකෙන් එන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියන්ගෙනුත් ඉල්ලීමක් කරන්නේ උදයන්ග සර්ගේ සිද්ධාන්ත පන්තිය WhatsApp හරි Telegram හරි ගෲප් එකකට සම්බන්ධ වෙන්න. එතකොට පුතේ සිස්ටම් එක බිල වැටුණත් කඩාගෙන ගියත් හොරු අරගෙන ගියත් අපිට අදාළ නැහැ. හරිද? මොකද මම හොරුන්ට අරන් යන්න බෑ. මොකද මහත වැඩි නිසා. බර වැඩි නිසා හොරු මන් දාලා යනවා. ඒ නිසා බය වෙන්න එපා. හරි. ලියන්න පුතේ ත්‍රිකෝණ නිර්මාණය. ත්‍රිකෝණ නිර්මාණය. ලස්සන පාඩමක්. සුපිරියට්ටම උදයන්ග සර් කියලා දෙනවා. කවකටුව පාවිච්චි කරන්න ගන්න ඕන කවකටුව ලෑස්ති කරගන්න. මම පුතාලට කියලා දෙන්න කවකටුව කොහොමද පාවිච්චි කරන්න කියලා. හරි. පුතේ විනාඩියක් මට අවස්ථාව දෙන්න. මම මේ පාඩමට ආරම්භයක් ගන්න හදන්නේ සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. සියලු දෙනා පෑන පැත්තකින් තියලා සුපිරියට අහගෙන ඉන්න. නියමෙටම කියලා දෙනවා. පුතේ පුතාලා 7 වසරේදී මතකද ඉගෙන ගත්තා සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන ආකාරය. ඊළඟට මතකද ෂඩාශ්‍රයක් සවිධි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන ආකාරය. මතකද? උදයන්ග සර් සුපිරියටම නියමෙටම කියලා දීලා ඇති. හරි. 7 වසරේ දැනුම තියේද බලන්න. මම ඔබට පොඩි ප්‍රශ්නයක් දෙනවා. කවුද බලමු පන්තියේ ලස්සනටම මේ ගාන හදලා දෙන්නේ. බලමු 7 වසරේ දැනුම තියේද කියලා. හරි. පුතේ කවකටුවට පැන්සල දාන්නේ මෙහෙමයි. පොඩක් බලාගෙන. කවකටු තුඩයි කවකටුවේ යකඩ තුඩයි පැන්සල් තුඩයි. පැන්සල් තුඩයි මේ පැන්සල් තුඩ කවකටුවේ ඔන්නෝම ඩෙස් එකක් උඩ සමතල පෘෂ්ඨයක් උඩ තියලා යකඩ තුඩයි පැන්සල් තුඩයි හරියටම ඒ එකම තලයේ ස්පර්ශ වෙන්න ඕන. සමහරුන්ගේ පැන්සල් තුඩ මෙන්න මේ හරිය තියෙන්නේ. පැන්සල් තුඩ මෙහි සමහරුන්ගේ මෙහි එහෙම බෑ. අනිවාර්යෙන් යකඩ තුඩයි පැන්සල් තුඩයි එකම මට්ටමේ තියෙන්න ඕන. එතකොට තමයි කවකටුවේ වැඩ කරන්න ලේසි. අන්න එහෙම තියෙනවා නම් මෙතන ඇති මුරිච්චියක් තද කරන්න ඇණයක්. මුරිච්චියක් කොහොම දන්නේ නැහැ. ඇණයක් තද කරන්න නැති. අන්නේ ඇණේ තද කරන්න. වැඩි තද කරන්නත් එපා. හරි. අම්මි උදයන්ග සර් කිව්වා ඇණේ තද කරන්න කියලා. කටරඩුව ගේන්න. පැන්සල දෙකට බිඳේ. වැඩි ඕනේ නැහැ. හෙල්ලෙන්නේ නැති ගානට තද කරන්න. හරි. දැන් රත්තරනේ මට ටක් ගාලා නිර්මාණය කළ දෙන්න. 7 වසරේ දැනුම පුළුවන් නම් මෙන්න දක්ෂයෙක් පළවෙනි ප්‍රශ්නේ. පැත්තක දිග 6 සෙන්ටිමීටර් වන ABC සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. බලමු පන්තියේ කී දෙනෙක්ට ඕක කරන්න පුළුවන්ද කියලා.
මගේ ආදරණීය දෙමාපියනි මගේ මේ කටහඬ ඇහෙන තෙක් මානෙක ඔබ සිටිනා එන්න ඇවිල්ලා පුළුවන් නම් දරුවා ගාව වාඩි වෙන්න මොකද අද පාඩම මේ තරම් සුපිරි නිර්මාණ විතරයි තියෙන්නේ ප්‍රැක්ටිකල් විතරයි තියෙන්නේ හරි එහෙනම් පුතේ ටක් ගාලා මට නිර්මාණය කරලා දෙන්න පැත්තක දිග 6 සෙන්ටිමීටර් වන ABC සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න ඉක්මන් කරන්න හරිද පුතේ හරි මෙන්න මෙහෙමයි කරන්න සුදු ඔබට දැන් අවස්ථාව දුන්නා තනියෙන් කරන්න පැටියෝ වැරදි තැන් තියෙනවා නම් හදා ගන්න මාත් එක්කම හදා ගන්න හරි පළමුවෙන් ඔබ පළමුවෙන්ම කරන්න ඕන සමහර ළමයි ලොකු වැරද්දක් කරනවා පුතේ සෙන්ටිමීටර් 6 අඩි රූලෙන් ගහනවා එහෙම ගැහුවොත් කුණු කපනවා සෙන්ටිමීටර් 6 අඩි රූලෙන් ගහන්න තහනම් තේරුණාද එතකොට මෙහෙමයි කරන්නේ හොඳට බලාගෙන සුදු සරල රේඛාවක් අඩි රූලෙන් අඳින්න ඇඳලා එක තැනක් A කියලා නම් කරන්න එක තැනක් A කියලා නම් කරන්න ඊට පස්සේ කව කට්ටට සෙන්ටිමීටර් 6ක් හරි හරිනේ පුතේ අහගෙන ඉන්න A කියලා තැනක් ලකුණු කරලා කව කට්ටට සෙන්ටිමීටර් 6ක් ගන්න ඕන ඒ කොහොමද සර් කව කට්ටට කොහොමද සෙන්ටිමීටර් 6 ගන්නේ ඔන්න බලා ගන්න තමන්ගේ අඩි රූල අරගෙන මේසේ උඩ තියලා කව කට්ටේ යකඩ තුඩ බිඳුව ගාව තියන්න හැමතිස්සෙම මතක තියාගන්න කව කට්ටේ යකඩ තුඩ තියෙන්න ඕන බිඳුව ගාව ඊට පස්සේ පුතේ පැන්සල් තුඩ තියෙන්න ඕන සෙන්ටිමීටර් 6 ගාව පැන්සල් තුඩ තියෙන්න ඕන සෙන්ටිමීටර් 6 ගාව පැහැදිලිද එහෙම තමයි ගන්න පොතේ තියලා මෙතන බිඳුව ගාව යකඩ තුඩ පැන්සල් තුඩ 6 ගාව තියලා අරගෙන අන්න එකට තමයි කියන්නේ සෙන්ටිමීටර් 6ක් කව කට්ටට ගන්නවා කියලා හරිද සමහර ළමයි ලොකු වැරද්දක් කරනවා පුතේ යකඩ තුඩ පටන් ගන්න එකේ මං අහනවා ඇයි කියලා ඊට පස්සේ කියනවා
සර් ඕනම එකක් පටන් ගන්න 1 2 3 4 කියලා නේ. කවදාවත් අපි බිඳුවෙන් පටන් ගන්න නැහෙනේ. ඇත්ත තමයි. හැබැයි මතක තියාගන්න මෙතන පුතේ ගැප් පරතරවල් 6ක් තමයි ඕන. ඒ නිසා තමයි බිඳුවෙන් පටන් ගන්න ඕන. හරි. දැන් පුතේ ඔන්නෝම අවකට්ටට සෙන්ටිමීටර් 6ක් අරගෙන යකඩ තුඩ මෙතන තියලා ගහන්න චාපයක් ගහන්න. අන්නේ කැපෙන තැන තමයි B තියෙන්නේ 6 සෙන්ටිමීටර්. තේරුණාද? කරපු නැති කට්ටිය මාත් එක්ක කරගමු. යකඩ තුඩ මෙතන තියලා කව කට්ටෙන් ගහන්න. මතක තියාගන්න මැණිකේ කව කට්ටෙන් ගහනකොට කව කට්ටේ ලගින්න එපා. සමහරු මෙන්න මෙහෙම චාප ගහන්න. මේ හරි වැරදි. එහෙම වැරදි. කව කට්ටෙන් ගහන්නේ උඩ තියෙන ඕනේ මේ වගේ ගුලියක් අල්ලන්න කෑල්ලක් තියෙනවා. අන්න එතනින් පමණයි අල්ලන්න අවසර තියෙන්නේ. උඩින් විතරයි අල්ලන්න. උඩින් විතරක් අල්ලලා ගහලා ලස්සනට චාපේ ගහන්න. ඔන්න ඔක නිර්මාණය කරගන්න. AB. හැබැයි කව කට්ට වෙනස් කරන්න එපා. සමහරුන්ගේ කව කට්ටු මෙන්න මෙහෙමයි. අයරේ ප්‍යාර් හුවා. මේ වහාම කව කට්ට තද කරගන්න. ගෙදර තියෙනවනේ ඉස්කුරුප්පුනි. මට හරි තාත්තට හරි කියලා. කව කට්ට තද කරගන්න. සමහරුන්ගේ කව කට්ටු මෙන්න මෙහෙම වැල මදුළු වගේ. කව කට්ටෙන් නටන්නත් පුළුවන්. හරි. කව කට්ට තද කරගන්න. නැත්තම් පුතේ ඩෙස් එක උඩින් කව කට්ට තුවම වෙනස් වෙනවා. කව කට්ට වෙනස් වෙනවා. එහෙම වෙන්න බෑ. දැන් 6 සෙන්ටිමීටර් කව කට්ටට ගත්තනේ. ඒක එහෙමම තියෙන්න ඕන. ඊට පස්සේ පුතේ නැවතත් ඒ 6 සෙන්ටිමීටර් ගත්ත කව කට්ටු අරගෙන යකඩ තුඩ මෙතන තියලා උඩින් චාපයයි මෙතන තියලා තව චාපෙකුයි ගහන්න. ආන්න මෙතන තියලා චාපයයි මෙතන තියලා චාපය. ඒ චාප දෙක කැපෙන තැන C කියලා දාන්න. දැන් යා කරන්න. අන්න පුතේ මැනලා බලන්න. හරියටම සමපාද ත්‍රිකෝණයක්. ඒ වගේම මැනලා බලන්න. කෝණ වුණත් හරියටම අංශක 60ට ඇති. ආවේ නැති වුණොත් මගේ කන මං කපනවා. ඉක්මන් කරන්න. අවංකෙම මේක ආපු කාණ්ඩේ ඔබ 7 වසර සුපිරියටම වැඩ කරපු කෙනෙක්. සුපිරි. ඔබ 7 වසර සුපිරියටම වැඩ කරපු කෙනෙක්. හරි. දැන් තා ගානක් දෙන්න. කලබල නැතුව හදන්න. ඔය වගේම එකක් දෙන්න. ලියන්න. පැත්තක දිග 8 සෙන්ටිමීටර්. පැත්තක දිග 8 සෙන්ටිමීටර් වන PQR සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඉක්මන් කරන්න. පැත්තක දිග 8 සෙන්ටිමීටර් වන PQR සම්පාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. හරි. පැත්තක දිග 8 සෙන්ටිමීටර් PQR සම්පාද ත්‍රිකෝණයක්. පුතාලට උදයංග සර් කියලා ඇති CR පොතක් තියාගන්න කියලා. මොකද පුතේ ගණිතය ඉගෙන ගන්නකොට ලොකු රූප අඳින්න වෙනවා. චූටි පොත් නැතුව උපරිම උත්සාහ කරන්න. CR පොතක වැඩ කරන්න. එතකොට සුපිරි දැනුමක් කැඩෙන්නේ නැති දැනුමක් ඔළුවට යනවා. දැන් ගෙන්නවන්න එපා. CR පොත් දැන් ගෙන්නවන්න එපා අම්මලට කියලා. දැනට ඔහොම ලියා ගන්න.
හරිද පුතේ? ආයිමත් කියලා දෙන්න. දන්නේ නැති කට්ටිය ඕකත් කියලා දෙන්න. හරි. තේරෙන කට්ටිය කරන්න බලන්න. පැත්තක දිග 8 සෙන්ටිමීටර් වෙන PQR සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරි. දැන් බලන්න කරන විදිය පුතේ. සරල රේඛාවක් දිගටම ඇඳ ගන්න. අඩි දූල තියලා. ඉන්පසු P කියලා තැනක් ලකුණු කරන්න. ඉන්පසු කවකට්ටට සෙන්ටිමීටර් 8ක් අරගෙන කවකට්ටට සෙන්ටිමීටර් 8ක් අරගෙන යකඩ තුඩ තියලා ඡාපයක් ගන්න. අන්නේ කැපෙන තැන Q කියලා දාන්න. එතකොට පුතේ හරියටම මෙතන 8 සෙන්ටිමීටර්. ඉන්පසු කවකට්ට වෙනස් නොකර කවකටුව වෙනස් කරන්න එපා කිසිම ලෙසකින්වත්. තව එක දෙයක් කියන්නම්. කවකටුවේ පැන්සලයි වෙනම පැන්සලකුයි තියෙන්න ඕන. සමහරු කවකටුවේ පැන්සලෙන් අනම්මනම් ගහන්න යනකොට කවකටුව වෙනස් වෙනවා. වෙන පැන්සලක් තියාගන්න කවකටුවට අමතරව. ඊට පස්සේ යකඩ තුඩ මෙතන තියලා යකඩ තුඩ මෙතන තියලා මෙතනින් ඡාපයක් ගහන්න. යකඩ තුඩ මෙතන තියලා ඡාපයක් ගහන්න. අන්නේ දෙක කැපෙන තැන R කියලා දාලා ඒ ටික යා කරන්න. එච්චරයි. පට්ට ලේසි. පුතාලා මැනලා බලන්න මේක හරිද කියලා. මේක 8යි නම් මේකත් 8 වෙන්න ඕන. මේකත් 8 වෙන්න ඕන. උනේ නැත්තම් වැරදි. හරි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. 7 වසරේ බලමු දැනුම තියෙද කියලා. මෙන්න ප්‍රශ්නේ ලියන්න. දෙවෙනි එක. පැත්තක දිග පැත්තක දිග 4 සෙන්ටිමීටර් වන සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න. පැත්තක දිග 4 සෙන්ටිමීටර් වන සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න බලමු. පන්ති කී දෙනෙක්ට පුළුවන්ද කියලා බලමු. 7 වසරේ ඔබ හොඳට ඉගෙන ගත්තා නම් ඔබට ඕක පුළුවන්. ඉක්මන් කරන්න.
හරි. දැන් බලා ගන්න. සර් ඔක ලස්සනට අඳින. කරන්න තියෙන්නේ මෙච්චරයි පුතේ. ඕක ක්‍රම දෙකකට අඳින්න පුළුවන්. ලේසිම ක්‍රමේ තමයි මෙන්න මේක. බලාගෙන ඉන්න. කව කටුවට සෙන්ටිමීටර් 4ක දිගක් අරගෙන කව කටුවට සෙන්ටිමීටර් 4ක දිගක් අරගෙන පුතේ යකඩ තුඩ තියලා ගහන්න වෘතයක් ගහන්න. සෙන්ටිමීටර් 4ක් අරගෙන කව කටුවට සෙන්ටිමීටර් 4ක් අරගෙන ගහන්න වෘතයක් නිර්මාණය කරන්න. මාත් එක කරන්න. කරපු නැති කාණ්ඩේ මාත් එක කරන්න. මන් දන්නවා මෙතන වැඩ පුළුවන් දරුවෝ වගේම වැඩ චුට්ටක් අමාරු දරුවොත් ඉන්නවා. ඒක සාමාන්‍යයිනේ. පන්තියක එහෙම වෙන්න ඕන. එතකොට මම හැමතිස්සෙම ඉන්නේ වැඩ චුට්ටක් අමාරු දරුවා. මොකද පුළුවන් එකක් කොහොමත් කරනවා. බැරි දරුවෝ තමයි ඇදගෙන යන්න ඕන. ඒ නිසා ඉස්සෙල් ඇඳ ගන්න කව කටුවට සෙන්ටිමීටර් 4ක් අරගෙන වෘතයක් ඇඳලා මෙන්න මේ වැඩේ කරන්න. කිසියම් තැනක් ලකුණු කරන්න. කිසියම් තැනක් පුතාලට කැමති තැනක් ලකුණු කළා. අර කව කටුවේ සෙන්ටිමීටර් 4 වෙනස් නොකර කව කටුව කිසිම ලෙසකින්වත් වෙනස් වෙන්න දෙන්න එපා. ඊට පස්සේ මෙතන තියලා 1යි 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 තේරුණාද? මෙතන තියලා එකක් ගහනවා. ඊට මෙතන තියලා තව එකක් ගහනවා. කව කටුවේ සෙන්ටිමීටර් 4 තියෙන්න ඕන. ඊට පස්සේ පුතේ ඒ කැපිච්ච තැන් ටික තියෙන්නේ. වෘතය කැපිච්ච තැන් ටික ආන්නේ ටික යා කරන්න. ලස්සනටම සවිදි ෂඩාශ්‍රයක් බිහි වේවි. බලන්න පාදයකදී අනිවාර්යෙන් සෙන්ටිමීටර් 4ක් තේවි. ඉක්මන් කරන්න. සෙන්ටිමීටර් 4යි. පාදයක දිග සෙන්ටිමීටර් 4යි. ඕක තමයි ලේසිම ක්‍රමේ. සවිදි ෂඩාශ්‍රයක් ගහගන්න තියෙන ලේසිම ක්‍රමය ඕක. වෘතයක් භාවිතයෙන් සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කිරීම. වෘතයක් භාවිතයෙන් සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කිරීම. සර් ආයෙ පොඩ්ඩක් කියලා දෙනවද? පුළුවන් පුතේ. අරය සෙන්ටිමීටර් 4ක් අරගෙන වෘතයක් ගහන්න. ගහලා කිසියම් තැනක් ලකුණු කරගෙන ඊට පස්සේ එතන ඉඳලා අර සෙන්ටිමීටර් 4 කව කට්ටේ වෙනස් නොකර එතන ඉඳලා 1යි කැපිච්ච තැන ඉඳන් 2යි කැපිච්ච තැන ඉඳන් 3 ඒ විදියට කපන්න. වෘතය කපන්න. කපලා කැපෙන තැන් ටික තියෙන. කැපෙන තැන් ටික යා කරන්න. බලාගෙන ඉඳෙද්දි සවිදි ෂඩාශ්‍රයක් බිහි වෙනවා. මන් දන්නවා. හරි. ඉක්මන් කරන්න. ලස්සනයි. දැන් මං එකක් දෙන්න. පුතාලා තනියෙන් හදලා දෙන්න ඕන. හරි. ඕක කරන ගමන්ම කල් ඉවරලා තව එකක් කරලා දෙන්න. යන්න. පැත්තක දිග 5 සෙන්ටිමීටර් වන සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න. පැත්තක දිග 5 සෙන්ටිමීටර් වන සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න. ඉක්මන් කරන්න. සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න.
හරිද? පැත්තක දිග 5 සෙන්ටිමීටර් වන සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරන්න. පැත්තක දිග 5 සෙන්ටිමීටර් වන. අද අපි කතා කරන්න පුතේ ත්‍රිකෝණ නිර්මාණය ඉක්මන් කරා. හරි පුතේ. හරි. පට්ට ලේසි පුතේ. මාරම ලේසි. මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්නේ? සුදු. මොකද්ද කරන්නේ? ඔව්. පැත්තක දිග 5 සෙන්ටිමීටර්නේ. එහෙනම් පුතේ කවකටුවට 5 සෙන්ටිමීටර් අරගෙන කවකටුවට 5 සෙන්ටිමීටර් අරගෙන ගහගන්න වෘතයක්. කවකටුවට 5 සෙන්ටිමීටර් අරගෙන ගහන වෘතයක්. හරි. වෘතයක් ගහන්න. ගහලා තමන් කැමති තැනක් මෙහෙම ලකුණු කළා. එතන ඉඳලා අර කවකට්ටේ සෙන්ටිමීටර් 5 වෙනස් නොකර ඡාප ගහන්න. දැන් මේ වෘතය කැපිච්ච තැන් ස්ථාන යා කරන්න. හරියටම සයිද ෂඩාශ්‍රයක්. හරි. පුතාලා කැමතිද? ඕකේ අමාරු ක්‍රමයක් තියෙනවා. ඒක ඉගෙන ගන්න කැමතිද? කැමති නම් විතරක් අත උස්සන්න. ඕකේ තියෙනවා තව ක්‍රමයක්. මම දන්නෝ මගේ ගාවට එන්නේ සැරට ගණන් ඉගෙන ගන්න කැමති ළමයි. මොකද අනිවාර්යෙන් උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරන්න ඉන්න සෙට් එක තමයි මගේ ගාව ඉන්නේ නේ. ඔව්නේ. ඔව්. එහෙනම් පුතේ ඔන්න බලන්න. ඕකේ තියෙනවා අමුතු ක්‍රමයක්. ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණ භාවිතේ කරන්නේ මෙහෙම. ඉස්සෙල්ලම පුතේ පැත්තක දිග 5 සෙන්ටිමීටර් වන සම්පාද ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න. ඒක ඔයාලා දන්නවනේ. සම්පාද ත්‍රිකෝණයක් කරන්නේ මෙහෙමයි. සෙන්ටිමීටර් 5ක් අරගෙන මෙතන තියලා උඩින් ඡාපයයි මෙතන තියලා උඩින් ඡාපය. සම්පාද ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න. පැත්තක දිග 5 සෙන්ටිමීටර්. අහගෙන ඉන්න. ඊට පස්සේ පුතේ කරන්න තියෙන්නේ යකඩ තුඩ මෙතන තියලා ඡාපයයි මෙතන තියලා ඡාපයයි අන්න ඔය විදියට සම්පාද ත්‍රිකෝණ ගහගෙන යන්න තියෙනවා. අන්න බලන්න. ඊට පස්සේ මෙතන තියලා ඡාපයයි මෙතන තියලා ඡාපයයි ඔය විදියට පුතේ සම්පාද ත්‍රිකෝණ ගහගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියලා ඡාපයයි මෙතන තියලා ඡාපයයි. හැබැයි මතක තියාගන්න මහත්තයෝ සෙන්ටිමීටර් 5 වෙනස් වෙන්න බෑ. කවකටුවේ සෙන්ටිමීටර් 5 වෙනස් වෙන්න බෑ. ගහලා බලන්න. ත්‍රිකෝණ ගහගෙන යන්න. ඉක්මන් කරන්න. සම්පාද ත්‍රිකෝණ ගහගෙන යන්න.
හරි. මාරම ලේසි පුතේ. කරන්න තියෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම සම්පාද ත්‍රිකෝණයක් ගහගන්න. සෙන්ටිමීටර් 5ක් වන සම්පාද ත්‍රිකෝණයක් ගහලා අන්න බලන්න. සම්පාද ත්‍රිකෝණයක් ගහගන්න. සම්පාද ත්‍රිකෝණ. ඊට පස්සේ පුතේ අරලේසි කව කට්ට වෙනස් නොකර මෙතන තියලා ඡාපයයි මෙතන තියලා ඡාපයයි. ඔය විදියට ත්‍රිකෝණ ටික ගහගෙන යන්න තියෙනවා. ඔහොම ත්‍රිකෝණ ටික වැදිලා එනකොට දන්නේම නැතුව ෂඩාශ්‍රයක් එනවා. හරි. ලියන මාතෘකාව. ඔන්න දැන් තමයි. තා වෙලාව ඕනද? ඕන කියන කාණ්ඩේ ටයිම් ප්ලීස් කියලා දාන්න. ආදරණීය දෙමව්පියනි. අද පුළුවන් නම් දරුවා ගාව ඉන්න. පුතාලා අම්මලට කියන්න අද පුළුවන් නම් දරුවා ගාව අද පුළුවන් නම් ඉන්න කියලා. මොකද හැමදාම මං ඉන්න කියන්නේ අර චුට්ටක් ළඟ ඉඳගෙන පොඩි උදව්වක් දෙනවා නම් හොඳයි. සමහර ළමයින්ට එහෙම උදව් ඕනේ නැහැ. සමහර ළමයින්ට ඕන. ඒකයි මං කියන්නේ. හරි. ඇත්තටම පුතේ මේක 7 වසර. ඔබ 7 වසර හරියට ඉගෙන ගත්තා නම් ඔබට මේක බැරි වෙන්න විදියක් නැහැ. ඔන්න දැන් තමයි 8 වසරට යන්න හදන්නේ. ලියන්න මාතෘකාව. 8 වසරට යන්න හදන්නේ. ලියන්න මාතෘකාව. දී ඇති රේඛා ඛණ්ඩ 3ක්. 8 වසරේ මාතෘකාව දැන් පටන් ගත්තේ. දී ඇති රේඛා ඛණ්ඩ 3ක්. දී ඇති රේඛා ඛණ්ඩ 3ක්. රේඛා ඛණ්ඩ 3ක්. ත්‍රිකෝණයක පාදවීමට සපුරා ලිය යුතු අවශ්‍යතා. දී ඇති රේඛා ඛණ්ඩ 3ක්. ත්‍රිකෝණයක පාදවීමට සපුරා ලිය යුතු අවශ්‍යතාවයක් හඳුනා ගැනීම. සපුරා ලිය යුතු අවශ්‍යතාවයක් හඳුනා ගැනීම. හරි. ආයිමක් කියනවා පුතේ මාතෘකාව ලියා ගන්න බැරි වුණා නම් ලියා ගන්න. කිසියම් රේඛා ඛණ්ඩ 3ක්. සරල රේඛා ඛණ්ඩ 3ක් ත්‍රිකෝණයක පාදවීමට සපුරා ලිය යුතු අවශ්‍යතාවයක් හඳුනා ගැනීම. සපුරා ලිය යුතු අවශ්‍යතාවයක් හඳුනා ගැනීම. හරි. දැන් මාත් එක්ක පොඩි ප්‍රැක්ටිකල් එකක් කරන්න හදන්න. කැමතිද? උදයන්ග සර් සාමාන්‍යයෙන් පුතේ කටපාඩමින් උගන්වන්නේ නැහැ. උදයන්ග සර් අනිවාර්යෙන් පුතේ ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා. මේ වගේ දෙයක් තියනවද කියලා ඇත්තටම පුතාලට හිතන්නවත් බෑ. ඒ තරම් සුපිරි සැඟවුණු රහසක් හොයන්න යන්නේ. සැඟවුණු රහසක් හොයන්න හදන. හරි. දැන් මගේ පුතේ උදයන්ග සර් අපූර්ව වැඩක් කරන්න හදන්නේ. හරි. දැන් මගේ පුතාලා මාත් එක්ක මේ වැඩේ කරමු. හරි. පුතාලට කැමති ලෙසකින් මේ වැඩේ කරන්න පුළුවන්. ගෙදරදී මේක දෙමව්පියන්ට මැජික් එකක් වගේ පෙන්නන්න. අහගෙන ඉන්න. කැමති ලෙසකින් මේක කරන්න. අන්න බලන්න. පුතාලා කැමති ලෙසකින් අඩිරූල තියලා සෙන්ටිමීටර් 5ක් අඳින්න ඉක්මන් කරන්න. කැමති ලෙසකින් සෙන්ටිමීටර් 5ක් අඳින්න ඉක්මන් කරන්න. ඔය විදියටම වෙන්න ඕනේ නැහැ. ඕන විදියට. අම්මේ තාත්තේ ඉන්නවනම් දරුවා ගාවට එන්න. චුට්ටක් මෙතන හොඳ තැනක්. අමාරු තැන හොඳ තැනක්. සෙන්ටිමීටර් 5ක් බිඳුවේ ඉඳලා 5 දක්වා ඉරක් ගහගන්න.
හරිද? ඊට පස්සේ පුතේ මෙන්න මෙතන කැමති තැනක ඉඳලා සෙන්ටිමීටර් 7ක් සෙන්ටිමීටර් 7ක් අඩි රුල තියලා ගහ ගන්න. සෙන්ටිමීටර් 7ක් සෙන්ටිමීටර් 7ක් ගහ ගන්න. සෙන්ටිමීටර් 7ක් ගහ ගන්න. හරි. දැන් පැටියෝ ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. පොඩකින් විනාඩියකින් සියලු දෙනා පෑම් පැත්තකින් තියන්න. උදයංග සර් සුපිරියට මේක ඔලුවට දාන්න හදන්න. පුතේ මම කියනවා මෙහෙම දෙයක්. මෙන්න මෙතන ඉඳලා මම මේක ABC කියලා දාන්න. A B C අහගෙන ඉන්න. A වල ඉඳලා C ට තියෙන දුර A වල ඉඳලා C ට තියෙන දුර අනිවාර්යෙන්ම මේ දෙන්නගේ එකතුවට වඩා වැඩි වෙන්න ඕන. පිළිගන්නවද නැද්ද? ඔව් නම් ඔව් කියන්න, නැත්තම් නෑ කියන්න. මේ දුර AC දුර මේ දෙන්නගේ එකතුවට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? වැඩිද අඩුද? හරි. එහෙනම් බලන්න පුතේ. බලමු. පුතාලා ඇඳලා බලන්න. AC යා කළා බලන්න. යා කළා බලන්න. දුර මැනලා මට කියන්න. දුර මැනලා මට කියන්න. ඔව්. අනිවාර්යෙන්ම පුතේ මතක තියාගන්න. අනිවාර්යෙන්ම මොකද්ද වෙන්නේ? මේ දෙන්නගේ එකතුවට වඩා නම් අඩුයි. අනිවාර්යෙන්ම එහෙම නොවුනොත් මගේ කන කපනවා. just now කපනවා. අනිවාර්යෙන් මතක තියාගන්න මේක ත්‍රිකෝණයක තියෙන විශේෂ ලක්ෂණයක්. මේක ත්‍රිකෝණයක තියෙන විශේෂ ලක්ෂණයක්. මොකද්ද සර් විශේෂ ලක්ෂණය? විශේෂ ලක්ෂණය තමයි දිගම පාදය. අගෙන ඉන්න එකපාරයි කියලා තියෙන්නේ. දිගම පාදය චූටි පාද දෙකේ එකතුවට වඩා අඩු වෙන්න ඕන. ආයිමක් කියනවා. දිගම පාදය මෙන්න මේ චූටි පාද දෙකේ එකතුව ඒ දෙක එකතු කරාම 12යි නෙව. 12ට වඩා අඩු වෙන්න ඕන. කවුරු හරි දරුවෙක්ගේ 12ට වැඩි නම් කියන්න මං එවලෙම කන කපනවා. දැන් කපනවා. කවුරු හරි දරුවෙක්ගේ මෙන්න මේ AC රේඛාව 12ට වැඩි නම් කියන්න එවලෙම කන කපනවා. හරි. තේරුණාද පුතේ? මම මේ කියන කාරණේ තේරුණාද? එහෙනම් මතක තියාගන්න පුතේ ත්‍රිකෝණයක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි චූටි පාද දෙකේ එකතුවට වඩා කුඩා වෙන්න ඕන විශාලම පාදය. විශාලම පාදය. තේරුණාද? හරි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. හරි. ඔන්න පුතේ මෙන්න මෙහෙම පාද තුනක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම පාද තුනක් දීලා තියෙනවා. මොලේ තියෙන ළමයෙක් මට කියන්න බාතිල මොලේ තියෙන ළමයෙක් මට කියන්න මේ තුන් දෙනාගෙන් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්ද බැරිද? මොලේ තියෙනව නම් කල්පනා කරලා කියන්න මේ තුන් දෙනාගෙන් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් නම් පුළුවන් කියන්න, බැරි නම් බෑ කියන්න.
පුළුවන්ද? කවිෂා පුළුවන්? මේක පුළුවන්? කවිෂෝ අන්න වැහුවා කැමරේ. අපේ ඉෂාන් මේක පුළුවන්ද? නිල් පාට ෂර්ට් එකක් ගෙනන්න. පුළුවන්ද බැරිද? බැහැ පුතේ. බැහැ. ඒකට හේතුව තමයි චූටි දෙන්නගේ එකතුව 7යි නෙව. චූටි දෙන්නගේ එකතුව 7යි නෙව. අනිවාර්යෙන් ඊළඟට තියෙන පාදය 7ට වඩා අඩු වෙන්න ඕන. පැහැදිලිද? මෙතන තියෙන්නේ 9 නෙව. මෙතන තියෙන්නේ 9 නෙව. ඒ හින්දා මේ නීතියට පටහැනි. කවදාවත් ත්‍රිකෝණයක් නම් හදන්න හම්බෙන්නේ නැහැ. මේ කපේදී හදන්න හම්බෙන්නේ. තේරුණාද? අත උස්සන්න මේක සුපිරියටම තේරුණු කට්ටිය. තව එකක් දෙන්න. 5යි සෙන්ටිමීටර් 9යි සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර්. බලන්න ඔතන ත්‍රිකෝණයක් හදන්න පුළුවන්ද? පුළුවන් නම් පුළුවන් කියන්න. බැරි නම් බෑ කියන්න. පුළුවන් නම් පුළුවන් කියන්න. බැරි නම් බෑ කියන්න. පුළුවන් නම් පුළුවන් කියන්න. බැරි නම් බෑ කියන්න. ඔව් මහත්තයෝ මතක තියාගන්න. බැහැ. ඇයි ඒ? හේතුව පොඩි උන් දෙන්න 5යි 2යි එකතු කරාට පස්සේ 7යි. එහෙනම් අනිවාර්යෙන් 7ට වඩා අඩු වෙන්න ඕන ඊළඟට ඉන්න එක. ඒ නිසා කවදාවත් මේක ත්‍රිකෝණයක් වෙන්නේ නැහැ. තේරුණාද? මගේ පුතාලට මාව සැකනම් ඇඳලා බලන්න. මගේ පුතාලට පුළුවන් නම් ඇඳලා බලන්න. මොන ලෙසකින් ඇඳත් වැඩේ කරන්න බෑ. තේරුණාද? හොඳටම තේරුණාද? පුතාලට මාව සැකනම් ඇඳලා බලන්න. අඩි රූල තියලා 5 සෙන්ටිමීටර් ගහලා මොන පැත්තකට හරි 2 සෙන්ටිමීටර් ගහලා 9 සෙන්ටිමීටර් අඳින්න බෑ. ඒ පට්ටපල් බොරුවක්. කවදාවත් කරන්න බෑ. තේරුණාද පුතේ? එහෙනම් මතක තියාගන්න පුෂ්පලතා, මතක තියාගන්න චන්දතිලක, ත්‍රිකෝණයක් වෙන්න නම් චූටි දෙකේ එකතුවට වඩා මහ එක අඩු වෙන්න ඕන. එහෙම මතක තියාගන්න. පොඩි දෙකේ එකතුවට වඩා මහ එක අඩු වෙන්න ඕන. තේරුණාද? හොඳටම තේරුණු කාණ්ඩය අත උස්සන්න බලන්න. රයිට් පුතා. එහෙනම් ලියාගමු. හරි. මෙන්න මේක අපි ඇන්දනේ. මෙතෙන්ට ආවේ 10ක් දන්නේ නැහැ. හරි ලියා ගන්න. ගන්න. රතු පෑනි ලියා ගන්න. විශේෂ නෝට් එක. කිසියම් සරල රේඛා ඛණ්ඩ තුනක්. කිසියම් සරල රේඛා ඛණ්ඩ තුනක්. සරල රේඛා ඛණ්ඩ තුනක්. කිසියම් සරල රේඛා ඛණ්ඩ තුනක්. සරල රේඛා ඛණ්ඩ තුනක්. සරල රේඛා ඛණ්ඩ තුනක්. ත්‍රිකෝණයක පිහිටීමට නම් නැත්නම් ත්‍රිකෝණයක පාදවීමට නම් ත්‍රිකෝණයක පාදවීමට නම් ත්‍රිකෝණයක පාදවීමට නම් ත්‍රිකෝණයක පාදවීමට නම් පාදවීමට නම් විශාලම පාදයේ අගය විශාලම පාදයේ විශාලත්වය විශාලම පාදයේ විශාලත්වය විශාලම පාදයේ විශාලත්වය ඉතිරි පාද දෙකෙහි එකතුවට වඩා
විශාලම පාදයෙහි විශාලත්වය ඉතිරි පාද දෙකෙහි එකතුවට වඩා ඉතිරි පාද දෙකෙහි එකතුවට වඩා අඩු විය යුතුයි. එකතුවට වඩා අඩු විය යුතුයි. ඉතිරි පාද දෙකෙහි එකතුවට වඩා අඩු විය යුතුයි. එකතුවට වඩා අඩු විය යුතුයි. එකතුවට වඩා අඩු විය යුතුයි. කොටු කරගන්න පුතේ. ඕක කොටු කරලා තියාගන්න. පණ වගේ රකින්න. පණ වගේ රකින්න. ආයමක් කියනවා කිසියම් සරල රේඛා ඛණ්ඩ තුනක් ත්‍රිකෝණයක පාදවීමට නම් විශාලම පාදයේ විශාලත්වය ඉතිරි පාද දෙකෙහි විශාලත්ව වල එකතුවට වඩා අඩු වෙන්න ඕන. අඩු විය යුතුයි. ඒක නීතියක්. කවිෂ මතක තියාගන්න. සමහර තැන්වල අපි ගොනාට අන්දන්න පුළුවන් තැනක්. හරි. කොටු කරගන්න පුතේ. ඕවා හරි වැදගත්. ඕන්නම් මේකේ ලියලා තියාගන්න මේ බලන්න. 5 ධන 7 ඊට වැඩිය උඩයි 10. අන්න පේනෝනේ. ඒ නිසා තමයි මේක ත්‍රිකෝණයක් වෙන්නේ. මේ දෙන්නක එකතුවට වඩා මෙයා චූටි වෙන්න ඕන. හරිනේ. ඕන්න ලියා ගන්න එතන ප්‍රූෆ් එක ආවින් 5 ධන 7 විශාලයි 10ට වඩා. චූටි දෙකේ එකතුව මහ එකාට වඩා කුඩා වෙන්න. එකතුවට වඩා මහ එකා කුඩා වෙන්න. හරි. සුදෝ දැන් පෑන පැත්තකින් තියන්න. හරි. ඔන්න දැන් පුතේ දැන් ඔන්න අපේ ගෙවල් වල ඉතින් දානේ ගෙවල් මගුල් ගෙවල් එහෙම තියෙනකොට ඔයාලගේ පරම්පරාවේ බුද්ධිමත් මිනිස්සු ඔතෙන්ට එනවා. ඩොක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා එනවා. අවිල කියන දැන් අපි ඉතින් තේ අල්ලනෝ කැවිලි අල්ලනෝ චූටි පැටවුනේ 8 වසරේ කියන්නේ කේක් අල්ලනෝ ඔහොම ඉන්න. ඔහොම ඉන්නකොට දැන් අපේ ඉන්න ඉංජිනියර් කෙනෙක් අති පණ්ඩිතයා මිනිහා අපෙන් අහනවා මෙහෙම මෙහෙනු එයි සුදු මහත්තයෝ අපිට ගෙදර කියන්නේ සුදු මහත්තයෝ මෙහෙනු ඔයා කියන්න මේ දවස්වල කරන පාඩම මොකද්ද මේ දවස්වල අපි කරන්නේ ත්‍රිකෝණ නිර්මාණයසේ කවුරුද කාගේද පන්ති යන්නේ කාගේද උදයන්ගසගේ නෙවෙයිද උදයන්ගසගේ නෙවෙයි උදයන්ගස කියන්න උනුනේ ආගිනේ මෙන්න මෙහෙමයි අපෙන් අහනවා 5 සෙන්ටිමීටර් 7 සෙන්ටිමීටර් 13 සෙන්ටිමීටර් අපෙන් අහනවා මේවා ත්‍රිකෝණයක පාද වෙන්න පුළුවන්ද මේවා ත්‍රිකෝණයක පාද වෙන්න පුළුවන්ද දැන් මගේ පන්ති නොයන එකෙක් නා පුළුවන් අපෝ පුළුවන් ඕනම එකක් පුළුවන්නේ ත්‍රිකෝණයක පාද තුන කරන්න ඊට පස්සේ දන්නු ඉතින් මැටි කියන්නේ අමු මමු කිරිමැට්ටම තමයි හරි දැන් මගේ පන්තියන එකෙන් නම් මොකද කියන්නේ අංකල් මාමේ සීයේ බාප්පේ ඕන එකක් චූටි දෙන්න එකතු කරාම 12යිනේ 12ට වඩා ලොකු එකක් පොඩි වෙන්න ඕන ඒ නිසා ඔක කවදාවත් ත්‍රිකෝණයක පාද වෙන්න බෑ යන්නම් අන්න බලන්න තේරුණාද එතකොට ළඟින් එයා කල්පනා කරනවා සුපිරි වැඩකින් තමයි ඉගෙන ගන්න තේරුණාද එහෙනම් මතක තියාගන්න චූටි දෙකේ එකතුව ලොකු එකා හැමතිස්සෙම අර එකතුවට වඩා අඩු වෙන්න ඕන එතකොට 5යි 7යි 12යිනේ එහෙනම් 12ට වඩා අඩු වුණොත් තමයි මැච් එක ගහන්න පුළුවන් දැන් ළමයිට හිතෙන්න පුළුවන් මෙහෙම සර් සමාන වුණොත් මොකෝ වෙන්නේ සමාන වුණොත් මොකෝ හිතෙන්නේ සමාන වුණොත් පුළුවන්ද බෑ මතක තියාගන්න සමාන වුණයි කියලා බෑ
තේරුණාද? ඒක වෙන්නේ නැති දෙයක්. හරිනේ? සමාන වෙනවා කියන්නේ එතකොට මේක 5යි, එතකොට මේකත් 7යි, එතකොට මේ 12මයි. ඒ කියන්නේ තනි ඉරක්. ත්‍රිකෝණයක් යන් දෙන්නේ නැහැ. ඔබට තේරෙන්න ඕන. හරිද? කවදාවත් මේ තුන් දෙනා චූටි දෙන්නගේ එකතුව ලොකු එකාට සමාන වුණත් ඕක වෙන්නේ නැහැ. හැමතිස්සෙම මතක තියාගන්න පුතේ අඩු වෙන්න ඕන. 12ට වඩා අඩු වෙන්න ඕන. 10 වගේ තිබුණා නම් ෂෝක්. තේරුණාද? අත උසන්න මේක තේරුණු කට්ටිය. රයිට්. එහෙනම් ලියන්න. දැන් ඔන්න ගානක් දෙන්න හදන්න. ලියන්න. පහත දී ඇති සරල රේඛා ඛණ්ඩ පහත දී ඇති සරල රේඛා ඛණ්ඩ ත්‍රිකෝණයක පාදවීමට පහත දී ඇති සරල රේඛා ඛණ්ඩ ත්‍රිකෝණයක පාදවීමට හැකි හෝ නොහැකි වීම ඉදිරියෙන් ලියා දක්වන්න. ත්‍රිකෝණයක පාදවීමට හැකි හෝ නොහැකි වීම ඉදිරියෙන් ලියා දක්වන්න. හරිනේ? දැන් ඔන්න ගානක් විභාගෙට අහන්නේ මෙහෙමයි. පහත දී ඇති සරල රේඛා ඛණ්ඩ තුන ත්‍රිකෝණයක පාදවීමට පුළුවන්ද බැරිද? බලාගන්න. ඉක්මන් කරන්න. පළවෙනි එක 7යි සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර්. දෙවෙනි එක 5යි සෙන්ටිමීටර් 4යි සෙන්ටිමීටර් 9යි සෙන්ටිමීටර්. තුනයි සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 7යි සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර් 9යි සෙන්ටිමීටර් 5යි සෙන්ටිමීටර්. ඉක්මන් කරන්න බලන්න චූටි. දැන් ඉස්සරහින් ලියන්න ත්‍රිකෝණයක පාදවීමට පුළුවන් නම් පුළුවන් කියලා ලියන්න. බැරි නම් බෑ. විය නොහැකිය. ඉක්මන් කරන්න. හරි. පුළුවන්ද? තා වෙලාව ඕනද?
කල්පනා කරලා බලන්න. බලන්න පුතේ ඔය සරල රේඛා ඛණ්ඩ ත්‍රිකෝණයක පිහිටන්න පුළුවන්ද බැරිද කියලා බලන්න. හරි. ගන්න රතු පෑන අතට. රතු පෑන අතට අරගෙන. හරි නම් හරි දාගන්න. වැරදි නම් වැරදි දාගන්න. හරි. දැන් මේ දෙන්නගේ එකතුව ලොකුම එකා මෙයානේ. එයා පොඩක් තියෙනවා. මේ දෙන්නගේ එකතුව 9යි. 9ට වඩා මෙයා අඩු වෙන්න ඕන. හරිනේ. එහෙනම් ඒක ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. හරි දාගන්න. ඒක ත්‍රිකෝණයක පාද වෙන්න පුළුවන්. එතකොට පුතේ මෙතන ලොක්ක 9නේ. 5යි 4යි එකතු කරාම 9යි. ආන්න. එහෙනම් කවදාවත් ඕක වෙන්න බෑ. ත්‍රිකෝණයක පිහිටන්න බෑ. සමාන වුණා නම් බෑ. සමාන වෙන්නත් බෑ. හරි. ඊළඟට විශාලම එක 7. මේ දෙන්න එකතු කරාම 5යි. 5ට වඩා වැඩි බෑ. ඊළඟට 9යි. 5යි 6යි 11යි. 11ට වඩා අඩු වෙන්න ඕන. පුළුවන් නේ. හරි. හරි. වැඩේ තේරුණාද? හරි. පුතාලට මේවා ප්‍රායෝගිකව කරලා බලන්න පුළුවන්. ඇඳලා බලන්න. මම ඒක දැන් මේ පාඩම ඉවරුනාට පස්සේ කරන්න පුළුවන්. මේ පාඩම ඉවරුනාට පස්සේ මේක කරන්න පුළුවන්. මේක ඇඳලා බලන්න. ඇත්තටම වෙනවද කියලා ඇඳලා බලන්න. හරිනේ? හරි. සර් තුන්වෙනි එක හරිලු. 3යි 2යි 5යිනේ. 5ට වඩා අඩු වෙන්න ඕන. වැඩිනේ. වැඩිනේ. හරි. එහෙනම් පුතේ ලියන්න මාතෘකාව. ලස්සන මාතෘකාව. ඒක තේරුණානේ. සමදීපාද ත්‍රිකෝණ. ලියන මාතෘකාව. සමදීපාද ත්‍රිකෝණ. සමදීපාද ත්‍රිකෝණ නිර්මාණය. ඔන්න පාඩමේ හොඳම තැන. ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. ඇති දෙයක් නැහැ. පාඩම අද ඉවර කරනවා. කොහොම හරි ඉවර කරනවා. හරි. දවසට මම පාඩමක් ඉවර කළා. තව තියෙන්නේ අපිට පොඩි පාඩම් 3ක් තියෙන්නේ. ඉක්මනටම ඉවර කරලා අපි යන් 9 වසරට. 9 වසරට කියන්නේ සාමාන්‍ය අඩිතාලම. 10 ඉදි කරන්නේ බිත්ති බඳින එක. 11 ඉදි කරන්නේ වහලා ගහන එක. ගයක් හදනවා වගේ තමයි. 9 ඉදි තමයි අඩිතාලම දාන්නේ. අඩිතාලම හරියටම තියෙන්න ඕන. 9 තමයි හරියටම තියෙන්නේ. ඊළඟට 10 11. තා අවුරුදු 3කින් දැන් ඔබ ඉන්න ඕන 9 වසරේ. මේ වෙනකොට ඔබ ඉන්න ඕන 9 වසරේ. හදිසියක් නැහැ. ගුරුවරුන්ට හදිසි වෙලා පන්ති පටන් ගනි. අහුවෙන්න එපා. සිලබස් ඉවර කරන්න නැතුව පන්ති පටන් ගන්න දෙන්න එපා. සමහර ගුරුවරු කියාවි ඕව 10 දී 9 දී අහුවෙනවා. ඒ නිසා 9 දී කරන්නම්. අහුවෙන්න එපා. අනිවාර්යෙන් සිලබස් එක ඉවර කරන්න. සර් ඉවර කළ දෙනවා. ඒක ඉවර කරන්න නැතුව 9ට ගිහිල්ලා වැඩක් නැහැ. මාව විශ්වාස කරන්න. මම කොහොමත් 9 වසර සිලබස් එක ඉවර කරනවා. අපිට මේ අවුරුද්දේ උනේ පුතේ මාස ගණනාවක් අපි නිකන් හිටියනේ. නේ? සිලබස් එක තියාගෙන ඔන්ලයින් උත් නැහැ. ඔන්ලයින් මුකුත් දන්නේ නැති කාලයක් තිබුණානේ.
Zoom කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති කාලයක් තිබුණා. WhatsApp, Telegram දැකලවත් තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේ අතපසු වෙච්ච ටික තමයි තාම තියෙන්නේ. ඒත් තා චුට්ටයි තියෙන්නේ. බය වෙන්න එපා සති දෙකකින් ඉවරයි. හරි. පුතේ දැන් මං උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ කොහොමද සමදීපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නේ. හරිද? හරි. පුතේ මට කියන්න සමදීපාද ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? සමදීපාද කියන්නේ පුතේ පාද දෙකක් පමණක් සමාන. දැන් සමපාද ත්‍රිකෝණ ඉගෙන ගත්තනේ. පාද දෙකක් පමණක් සමාන. ඔන්න බලන්න. මෙන්න මේ වගේ එකක්. සුදු බලාගෙන ඉන්න. මෙන්න මේ වගේ එකක්. AB 8 සෙන්ටිමීටර්. AC 6 සෙන්ටිමීටර්. BC 6 සෙන්ටිමීටර්. දැන් පුතාලට පේනවද මේ පාද දෙක සමාන? ටුටි කිසි කෙනෙක් කරන්න එපා. අහගෙන ඉන්න. මේ පාද දෙක සමාන. ඒ කියන්නේ ඔක සමද්විපාද ත්‍රිකෝණය. එහෙනම් අපිට කියනවා ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරි. පට්ටල AC අන්න බලන්න. කරන්න තියෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලම සරල රේඛා ඛණ්ඩයක් ගහගන්න. අහගෙන ඉන්න මහත්තයෝ පට්ටම ලේසි. සරල රේඛා ඛණ්ඩයක් ගහලා AB A කියන තැන ලකුණු කරලා කව කට්ටට 8 සෙන්ටිමීටර් අරගෙන කව කට්ටට 8 සෙන්ටිමීටර් අරගෙන යකඩ තුඩ මෙතන තියලා ගහන්න ඡාපයක්. අන්න එතන B 8 සෙන්ටිමීටර් ඡාපයක් ගන්න. ඡාපයක් ගන්න. හරි. ඉන්පසු කව කට්ටට ගන්න සෙන්ටිමීටර් 6ක්. කව කට්ට වෙනස් කරන්න වෙනවා. කලින් එකේදී වෙනස් කරේ නෑ. මේකෙදී වෙනස් කරන්න වෙනවා. කව කට්ටට සෙන්ටිමීටර් 6ක් අරගෙන යකඩ තුඩ මෙතන තියලා ඡාපයයි මෙතන තියලා ඡාපයයි අන්න එතන C. දැන් පුතේ ඕක යා කරන්න. හරියටම මේකත් 6 සෙන්ටිමීටර් මේකත් 6 සෙන්ටිමීටර්. හරි ගහන්න බලන්න. මේ ප්‍රශ්නේ ලියලා මේක හදා ඉක්මන් කරන්න. හරි පුතේ කලබල නැතුව අඳින්න. සර් ඉන්නවනේ. ඔයින් ගණන් දෙක තුනක් හැදුවම ඇති. තා පාරක් කියලා දෙන්න පුළුවන්. පුළුවන් පුතේ. අපෝ. එකපාරක් නෙවෙයි 20 පාරක් තුනක් කියලා දෙන්න. හිමින් අඳින්න. කලබලයක් නැහැ. සර් කියලා දෙන ඒවා හොඳට තේරෙනවා. thank you. මටත් දෙන්න. කරන්න තියෙන්නේ 8 සෙන්ටිමීටර් ගැහුවා ගහලා චලනී මොකෝ කම්පියුටර් ඔබන්නේ චලනී දිසානායක මට පේනවා චමෝත් මොකෝ hina වෙන්නේ ඔයාලා හිතාගෙන ඉතින් මට පේන්නේ නැහැ කියලා මෙයා පේනවා
අරුන්දති ඉෂාන් දුල්කෙත් පසිරු විනුති ඔය ඔක්කොම මට පේනවා හරි බිම්සරණී කටුපිටිය ඔක්කොම පේනවා ඒ නිසා මේ මම ඒකයි කියන්නේ කැමර රොන් කරන් ඉන්නකොට ගුරුවරයාගේ අවධානය තියෙනවා දැන් අර දරුවා අපේ චාලනි මැෂින් එකේ එබුව එක පේනුනටක් ගාලා එයා රූපදූප ටික බලනවා යව යාළුවෝ ටික හරි යන්න බලන්න කමන්නේ ඉතින් ගෑල් ළමයිගේ ගතියනේ බලන්න පුතා හරි ඔන්න දැන් තාගානක් කියලා දෙන්න පට්ට ලේසි දැන් පුතාලා හදන්න බලන්න වැරදුනාට කමන්නේ වැරදුනොත් මං ඉන්නවනේ මගේ පන්තියේ හැම ළමයෙක්ටම සමදීපාද ත්‍රිකෝණයක් ගහ ගැනීමේ හැකියාව තියෙන්න ඕන මේ වුණා මං ඉන්නවනේ රයිට් පේපර් ක්ලාස් එක පොයේට තිබුණේ නැහැ සාමාන්‍යයෙන් පුතේ පොයේට මම පන්ති කරන්නේ නැහැ ඒක මගේ ප්‍රතිපත්තියක් පන්ති පටන් ගත්ත දැන් අවුරුදු 13ක් විතර වෙනවා කවදාවත් පොයේට පන්ති කරන්නේ නැහැ ඔය හදිස්සියක්ම වුණොත් ඔය O level set එකට නිකන් විභාගෙ ලං වෙලා වගේ මොකක් හරි කරන්න උනොත් කරනවා නැත්තම් පන්ති කරන්නේ නැහැ මගේ හැටි හරිනේ හරි පුතේ මෙන්න ගාන ඉක්මන් කරන්න PQ 7 සෙන්ටිමීටර් PR 8 සෙන්ටිමීටර් QR 8 සෙන්ටිමීටර් වන PQR ත්‍රිකෝණය PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්න නිර්මාණය කරන්න ඉක්මන් කරන්න හරි සර් ත්‍රිකෝණය ඇන්දට පස්සේ ඡාප මකන්නද කියලා අහන්න ජීවිතේට කරන්න එපා නිර්මාණ පාඩමේ පුතේ විභාගේ ලකුණු දෙන්නේ ඇඳපු ඡාප වලට ඡාප නැත්නම් ලකුණු කපනු මොකටද ඡාප කපන්නේ ඇඟේ අමාරුවට වෙලාව වැඩි වෙලාද ඡාප කවදාවත් මකන්න එපා ඡාප කියන්නේ හොඳ මිනිස්සෙක් අපිට වැදගත් උවමනා වෙන මිනිස්සෙක් පොඩි දුව ඡාපා ලොකු දුව රේඛා පොඩි දුව ඡාපා ලොකු දුව රේඛා ආන බලන්න හරි හරි දැන් පුතේ හොඳට අහගෙන ඉන්න වෙලාව ඕනද ඉක්මන් කරන්න Sir, mama English medium. English medium. Oh, කමන්න පුතේ. English medium දරුවෙක් සිංහල medium පන්තියකට ආව කියලා කිසිම අවුලක් නැහැ. ඔයාලා English medium sir කෙනුත් අහන්න. මොකද ඔබ කවදා හරි දවසක උසස් පෙළ max කරන්නේ සිංහලෙන් නම්. කොහොමත් උසස් පෙළ කරන්න වෙන්නේ සිංහලෙන්. ඉංග්‍රීසි මීඩියම්ම කරනවා නම් හොඳයි ටිකක් සෙල්ලන්නේ ඒක ටිකක් අමාරු වැඩක් ඒ නිසා ඔය වචන
ඇඟට හුරු වෙන්න ඕන. නැත්නම් උසස් පෙළට ගියාම උඩ බිම බලන් ඉන්න වෙන්නේ. ඒ නිසා සිංහල පන්තියකට ආවට කමක් නැහැ. යවුලක්. හරි. දැන් අඳින්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න. පළමුවෙන්ම සෙන්ටිමීටර් 7. අර වෙනස් එක්කෙනා ඉස්සෙල්ලා මැද ගන්න. P කව කට්ටට සෙන්ටිමීටර් 7ක් ගහලා PQ 7යි සෙන්ටිමීටර්. ඊළඟට පුතේ 8නේ කව කට්ටට සෙන්ටිමීටර් 8ක් අරගෙන ගන්න කොහොමද කියලා දැන් කියලා දෙන්නේ නැහැ. කලින් කියලා දුන්නා. 8ක් අරගෙන යකඩ තුඩ මෙතන තියලා ඡාපයයි මෙතන තියලා ඡාපයයි අන්න එතන R කියලා දාන්න. යා කරන්න. යා කරන්න. මේක 8යි සෙන්ටිමීටර්. මැනලා බලන්න නොවුනොත් කන කපනවා. 8යි සෙන්ටිමීටර්. thank you පුතේ. ගොඩක් ළමයි මට හොඳ කියනවා thank you. හොඳ වගේම නරක තියෙනවා නම් නරකත් කියන්න පුතේ. හරි ආසයි මගේ අඩුපාඩු තියෙනම් හදාගන්න. ඔයාලා කියලා දෙන දේ වුණත් මං අහනවා. ඒ මගේ හැටි. අඩුපාඩුවක් තියෙනම් කියන්න මං හදාගන්න. හරි. right okay. right. ඇතිද? තව එකක් අඳිමුද? තව එකක් one and only. දෙන්නම් සුපිරි එකක්. එම්බ්‍රිලා යන එක. බලමු මේක පුළුවන්ද කියලා. චූටි චාන්ඩි පෙටවුන්ට. හරි. පුළුවන් වැඩෙක් ඉන්නවනම් මේක අඳින්න. ඔහු අතිම අති දක්ෂයෙක්. AB 12 සෙන්ටිමීටර් ගන්න පුළුවන්ද? පුළුවන් නේ. 12 සෙන්ටිමීටර් කවකටු කමන 10 සෙන්ටිමීටර්. AB 10 සෙන්ටිමීටර්. AC 4 සෙන්ටිමීටර්. ඊළඟට BC 4 සෙන්ටිමීටර්. අනින් බලන්න. ඇන්දොත් සුපිරි. ඇත්තටම ඕක ඇන්දොත් මම පොඩි ගුණ්ඩුවක් දීලා තියෙන්නේ. ඕක ඇන්දොත් ඔබ සැබෑ දක්ෂයෙක්. පළමු පන්තියේ කී දෙනෙක් ඕක අඳීද කියලා. සර් කියලා දෙන විදියට කවුරුවක් කියලා දෙන්නේ නැහැ. thank you පුතේ. ඔව් පුතේ. ඇඳලා බලන්න. කවදාවත් ත්‍රිකෝණයක් නම් අඳින්න හම්බෙන්නේ නැහැ. කවදාවත් ඕක අඳින්න හම්බෙන්නේ නැහැ. මං ඒකනේ කිව්වේ. ඇන්දොත් දෙයියෙක්. ඕක ඇන්දොත් දෙයියෙක්. අඳින්න බෑ. ඇඳලා බලන්න අඳින්න බෑ. හේතුව ඔබට පේන්න ඕන පොඩි දෙන්නගේ එකතුවට වඩා ලොකු එකා චූටි. ඒ නිසා චූටිද ලොකුයිද? ලොකුයි. ඒ හින්දා කරන්න බෑ. එහෙනම් පුතේ මෙන්න මේක 6 සෙන්ටිමීටර්. දැන් පුළුවන්. අන්න බලන්න පුතේ. අපි බුද්ධිමත් කියන්නේ ඕකට. හරි. ත්‍රිකෝණය අඳින්න කලින් බලන්න ඕන මේක අඳින්න පුළුවන් එකක්ද? බොරුවට අඳින්න අරගෙන වැඩක් නැහැ. ඉක්මන් කරන්න.
හරිද පුතේ? හරි. දැන් බලන්න. ඉස්සෙල්ලම අපි බලන්න ඕන ඔක අඳින්න පුළුවන් එකක්ද කියලා. ඔන්න බලන්න. චූටි. සෙන්ටිමීටර් 10යි. කව කට්ට A සෙන්ටිමීටර් 10ක් කියන්නේ ගොඩක් ලොකුයි. B 10 සෙන්ටිමීටර්. ඊට පස්සේ සෙන්ටිමීටර් 6ක් කව කට්ටට අරගෙන යකඩ තුඩ මෙතන තියලා ඡාපයක් ගහන්න. ඊළඟට මෙතන තියලා තා ඡාපයක් ගහන්න. ගොඩක් පාතින් එන්නේ C යා කරන්න. මැල්ල බලන්න. මේක 6 සෙන්ටිමීටර්. මේක 6 සෙන්ටිමීටර්. එහෙනම් ඔබ දක්ෂයෙක්. ඇත්තටම ඔබ දක්ෂයෙක්. හරි පුතේ. ලියන්න පාඩමේ අවසාන මාතෘකාව. පාඩම ඉවරයි. පාඩමේ අවසාන මාතෘකාව. විෂම ත්‍රිකෝණ නිර්මාණය කිරීම. විෂම ත්‍රිකෝණ නිර්මාණය කිරීම. හරි. මාතෘකාව ලියා ගන්න පුතේ. විෂම ත්‍රිකෝණ නිර්මාණය කිරීම. විෂම ත්‍රිකෝණ නිර්මාණය කිරීම. හරි. බලාගෙන ඉන්න පුතේ. විෂම ත්‍රිකෝණ නිර්මාණය කිරීම. මොකද්ද පැටියෝ පෑන පැත්තකින් තියන් අපි චුට්ටක් කතා කරමු. මොකද්ද පුතේ විෂම ත්‍රිකෝණ කියන්නේ? විෂම අම්මේ ඔයා දැන් විෂමයි. විෂම වෙලා. ඒ කියන්නේ වෙනස් වෙලා. ඔයා හුඟක් විෂම වෙලා. ඒ කියන්නේ වෙනස් වෙලා. විෂම වෙනවා කියන්නේ වෙනස් වෙනවා. එහෙනම් පුතේ විෂම ත්‍රිකෝණ කියන්නේ පාද තුන එකිනෙකට වෙනස්. එකක්වත් සමාන ඒවා නැහැ. විෂම ත්‍රිකෝණ කියන්නේ පාද තුනම වෙනස්. දැන් පුතාලට පුළුවන් කතා කරනකොට උනත් ওই වචන දාලා කතා කරන්න. දැන් යාළුවෝ එහෙම තරහ වෙනවනේ විශේෂයෙන් ගෑල් ළමයි. අද ඉන්නෝ හෙට තරහ වෙනවා. මූණ බැලුවේ මේ අද හොඳට ඉන්නෝ හෙට එනකොට මූණ බලන්නේ නැහැ. හේතු දන්නෙත් නැහැ. අන්න ඒ වගේ ලටහන් මේ ඔයා ගොඩක් විෂම වෙලා අන්න බලන්න. විෂම වෙලා. ඒ කියන්නේ වෙනස් වෙලා. අන්න බලන්න. හරි. ඔන්න දැන් උදයන්ග සර් අඳින්න හදන්නේ විෂම ත්‍රිකෝණයක්. පෑන පැත්තකින් තියන්න. පළවෙනි ගාන සර් එක හදමු. ඊට ගණන් ඔක්කොම පුතාලා තනියෙන් හදන්න. AB 8 සෙන්ටිමීටර්. AC 7 සෙන්ටිමීටර්. BC 6 සෙන්ටිමීටර්. AB 8 සෙන්ටිමීටර්. AC 7 සෙන්ටිමීටර්. BC 6 සෙන්ටිමීටර්. අපි දැන් ඔය ත්‍රිකෝණය නිර්මාණය කරමු. ලියා ගන්නකො. ලියලා මාත් එක්කම කරගමු පුතේ. ලියන්න. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරි. කරන්නේ මෙහෙමයි. ඔව් පද තුන ඔක්කොම අසමානයි. එතකොට තේරෙනවා මේක විෂම ත්‍රිකෝණයක්. හරි. කරන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න චූටි. කැමැති පාදයක් අරගෙන අඳිනවා. AB අඳිමු. සරල රේඛාවක් ගැහුවා. එක තැනක් A කියලා ලකුණු කරා. කව කට්ටට සෙන්ටිමීටර් 8ක් අරගෙන ගන්නෙ කොහමද? ජකඩ තුඩ බිඳුවේ අඩිය පැන්සල් තුඩ 8 සෙන්ටිමීටර් 8ක් අරගෙන මෙතන තියලා ගහන්න ඡාපයක්. ඒක B 8 සෙන්ටිමීටර්. ඇඳ ගන්න ඉක්මන් කර. ඇඳ ගන්න
thank you පුතේ. ගොඩක් ළමයි හොඳ කියනවා thank you. හරි. ඒවෙන් තමයි අපි සතුටු වෙන්නේ. මම උගන්නන දේ දරුවෙක්ට හොඳින් තේරෙනවා කියලා දැනුණම ඊට වඩා සතුටක් ගුරුවරයෙක්ට නැහැ. ගුරුවරයෙක්ට ඊට වඩා සතුටක් මේ ලෝකේ නැහැ. හරි. ඉක්මන් කරන්න. හරි. දැන් පුතේ AC යන්දෙමු 7යි. ඒ ආගෙන කව කට්ටට ගන්න 7ක්. 7ක් අරගෙන පුතේ යකඩ තුඩ මෙතන තියලා චාපයක් ගහන්න. 7ක්. 7ක් අරගෙන චාපයක් ගහන්න. කව කට්ටට 7ක් අරගෙන මෙතන තියලා චාපයක් ගහන්න. යකඩ තුඩ මෙතන චාපයක් ගහන්න. කව කට්ට හෙල්ලනව නම් තද කරගන්න. ස්ක්‍රූප්පුණියක් භාවිතා කරලා. හරි. දැන් පැටියෝ චූටි ඊට පස්සේ ඒකම ගිහිල්ලා මෙතන ගහන්න එපා. මොකද වෙනස්? BC ට කව කට්ටට 6ක් ගන්න. කව කට්ටට 6 සෙන්ටිමීටර අරගෙන B වල ඉඳලා චාපයක් ගහන්න. 6ක් අරගෙන චාපයක් ගහන්න. අන්නේ දෙක කැපෙන තැන තමයි C තියෙන්නේ. ඊට පස්සේ CA සහ CB යා කරන්න. CA සහ CB යා කරන්න. පාට්ට ලේසි. පාඩම ඉවරයි. මහත්තයෝ පාඩම ඉවරයි. උදයන්ග සර් පාඩම ඉවර කරා. ඔච්චරයි. දැන් පුතාලට ඕනම අභ්‍යාසයක් කරන්න බැරි වුණොත් මගේ කන මං කපනවා. just now. අනිවාර්යෙන් කපනවා. වතුරක් ගෙනෙත් දන්නේ නැහැ. ඉක්මන් කරන්න. වීලුවට ගිහම ගේනවා. පොඩි එකා දැන් අවුරුදු 4යි. මිනිහා උස්සන් එනවා කතුරු එහෙම හිටපුවා. හරි. හරි ඉක්මන් කරන්න. ආපච්චි කතුර කියලා දෙනවා. හරි. බලමු. ඊළඟ ගාන තනියෙන් හදන්න. දැන් ඕක මාත් එක්කනේ හැදුවේ. දැන් මගේ පුතාලා තනියෙන් හදන්න. පුතාලට දැන් පූර්ණ නිදහස තියෙනවා. ඕනම 8 වසරේ දරුවෙක්ට පුළුවන් ඕනම ත්‍රිකෝණයක් අඳින්න. මොකද අපේ සිලබස් එකටම තියෙන ඔච්චරයි. සම්පාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ සහ විෂමපාද ත්‍රිකෝණ විතරයි. සුළු කෝණී ඍජු කෝණී ඒවා අඳින්නේ කෝණ වලින්නේ. පාද වලින් අඳින්න තියෙන ඔච්චරයි. ඒ හින්දා 8 වසරේ දරුවෙක්ට පුළුවන් වෙන්න ඕන ලෝකේ ඕනම ත්‍රිකෝණයක් දුන්නොත් අඳින්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? රයිට් මෙන්න ගන්න. විෂම ත්‍රිකෝණයක්. හරි. බලමු කවුද අඳින්නේ කියලා. හැබැයි ඉස්සෙල්ලා බලන්න මේක අඳින්න පුළුවන්ද කියලා. නැත්තම් අඳින්න බැරි එකක්ද දන්නේ නෑනේ. නේද? අම්මේ බබාලා. ඉක්මන්. ඔට්ටුයි. ඉස්සෙල්ලා බලන්න මේක අඳින්න පුළුවන්ද?
සෙව්වන්දි කැන්ඩි සර්ගේ ක්ලාස් ආවට පස්සේ අපිට ගණන් ලේසි සර්ට පින් thank you පුතේ බය නැතුව ඉන්න ඔයාලා 11 හවස්තර වෙනකන් අරන් යනවා නවත්තන්නේ ඔන්ලයින් වැඩසටහන දිගටම කරනවා ඉස්කෝලේ පටන් ගත්ත කියලා කම්මැලි වෙන්න එපා කිසිම ලෙසකින්වත් කම්මැලි වෙන්න එපා මොකද දෙසැම්බර් මාසේ නැවතත් ඉස්කෝලේ වහන්න වෙන වෙලාවක් පේන්නේ මට දෙසැම්බර් නැවතත් ඉස්කෝලේ වහන්න වේවි එහෙම වුණොත් ඔබට තියෙන එකම පිළිසරණ මේක විතරයි ඒ නිසා ඉස්කෝලේ පටන් ගත්තම අනේ දැන් අපිට ඕනේ අපි දැන් ලොක්කෝ එහෙම හිතන්න එපා පන්තියට දිගටම සම්බන්ධ වෙන්න ඒක අපරාධයක් හරි දැන් පුතේ ඔන්න බලන්න පළමුවෙන්ම PQ සෙන්ටිමීටර් 9ක් 9 කව කට්ට මොහොතින් මොහොත වෙනස් කරන්න වෙනවා කලින් ඒ වගේ ලේසි නෑ කව කටුව තුන් පාරක් වෙනස් කරන්න වෙනවා ඊට පස්සේ PR 5යි කව කට්ටට ගන්න කව කට්ටට 5ක් ගන්න 5ක් අරගෙන ගහන්න P වල ඉඳලා චාප්පය 5යි ඊළඟට QR 6යි එතකොට කව කට්ට නැවතත් වෙනස් කරන්න වෙනවා සෙන්ටිමීටර් 6ක් ඊට පස්සේ Q වල ඉඳලා අන්න R දැන් පුතේ PR සහ RQ යා කරන්න එතකොට පුතේ මැනලා බලන්න මේක 5 සෙන්ටිමීටර් න මේක 6 සෙන්ටිමීටර් න වැඩේ ඕකේ හරි වැඩේ ඕකේ හරි තා එකක් අනිමුද්ද අවසානික හොනේ හරි තව එකක් ඇඳලා අපි යන් ඊළඟ පාඩමට හරි ඉක්මන් කරා අවසානික ඕනම ගානක් දැන් පුතාලට අඳින්න පුළුවන් හරි දැන් පුතාලට ගෙදරදී try කරලා බලන්න අර කලින් සර් කිව්වනේ අඳින්න පුළුවන් ත්‍රිකෝණ බැරි ත්‍රිකෝණ දැන් පුතාලා ඇඳලා බලන්න පුතාලට පුළුවන් try කරන්න ත්‍රිකෝණ අඳින්න පුළුවන්ද බැරිද කියලා තෝරගන්න පුළුවන් මෙන්න ගාන LM 7 සෙන්ටිමීටර් LK නැත්නම් LMN 5 සෙන්ටිමීටර් MN 3 සෙන්ටිමීටර් ඉස්සෙල්ලා බලන්න අඳින්න පුළුවන්ද කියලා අඳින්න පුළුවන්ද බලන්න සර් ක්ලාස් එක කරනකොට ගෙදර හැමෝම අහගෙන ඉන්නවා චතුමි හරි පුතේ thank you තුන්වෙනි වාරේ විභාගෙ තියෙන්නේ පුතාලා දන්නවත් දන්නේ නැහැ මැයි වල ඒ සර් ඉමුකෝ අලුත් චක්‍ර ලේඛනයක් ගහලා තියෙනවා පුතාලා දන්නවත් දන්නේ ඔයාලා 9 වසරට දාන්න දෙන්නේ මැයි වල අප්‍රේල් කියන්නේ කොහොමත් අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ එතකන් ඔයාලගේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පතා උගන්වන්න වෙනවා ගුරුවරුන්ට අප්‍රේල් වෙනකම් ඔයාලට උගන්වන්න වෙන්නේ 8 වසරේ හැබැයි මම නම් එච්චර කල් ඉන්නේ නැහැ මම ජනවාරි වෙනකොට 9 වසර පටන් ගන්නවා මොකද අපි සිලබස් ඉවරයි ඒ හින්දා ඔයාලට වඩාත් ලේසියෙන් සිලබස් එක ඉවර කරගන්න පුළුවන් අපේ පන්ති වලට සම්බන්ධ වීමෙන් මොකද ඉස්කෝලේ ඔයාලට පළවෙනි සතියේ ගෑල් ළමයි දෙවෙනි සතියේ පිරිමි ළමයි එතකොට ඉතින් ගුරුවරුන්ට කවදාවත් සිලබස් ඉවර කරන්න වෙන්නේ නැහැ මමත් පාසල් ගුරුවරයෙක් නිසා දාන්නවා ඒ නිසා සිලබස් කවර් කරගන්න තියෙන එකම එක මේක තමයි හරි ඉක්මන් කරා දැන් බලාගෙන ඉන්න
ඉවරද? වෙලාව ඕනනම් කියන්න. ඔව් විභාගයක් තියලා තමයි 9 වසරට දාන්නේ. අනිවාර්යෙන් විභාගයක් තියෙනවා. මගේ පන්තියෙත් විභාගයක් තියෙනවා. විභාගයක් කියන්නේ මේ සුපිරි විභාගයක්. ඒක පට්ට. ඒක මම පස්සේ කියන්නම් විස්තරේ. ඔන්ලයින් කරන එක අසාර්ථකයි. ඒ නිසා පේපරේ මම දෙමාපියෝ සාකච්ඡාවක් අරගෙන දෙමාපියන් එක්ක ඒ වැඩේ කරනවා. හරි. ඉක්මන් කරන්න. හරි. දැන් බලමු. ඉස්සෙල්ලම බලන්න මේක අඳින්න පුළුවන්. ඉතාමත් චූටි සියුම් ත්‍රිකෝණයක් එන්නේ. ඒකයි මට පෙන්වන්න ඕන. හරිනේ? ඉතාමත් චූටි සියුම් ත්‍රිකෝණයක් ඔබට ලැබේවි. සියුම් ත්‍රිකෝණයක්. සියුම් ත්‍රිකෝණයක් ඔබට ලැබේවි. හරි. දැන් බලන්න. ඇඳලා ඉවර කට්ටිය තා වෙලාව ඕනනම් කියන්න. හරි. හරි පුතේ. ඉතාමත් චූටි ත්‍රිකෝණයක් නේද? ඉතාමත් චූටි ත්‍රිකෝණයක්. හරි. L සෙන්ටිමීටර් 7ක් අරගෙන M 7යි සෙන්ටිමීටර් 7යි සෙන්ටිමීටර්. ඊට පස්සේ පෙටියෝ LN 5යි. ඒක ගන්නේ කවකටුවට සෙන්ටිමීටර් 5ක් අරගෙන යකඩ තුඩ මෙතන තියලා ඡාපයක් ගන්න. සෙන්ටිමීටර් 5ක් අරගෙන ඡාපයක් ගන්න. ඉන්පසු MN එනම් 3ක් අරගෙන සෙන්ටිමීටර් 3ක් අරගෙන ඡාපයක් ගන්න. ඉතාමත් ළඟින් කැපෙන්නේ මෙන්න මේ වගේ තැනකදී. චූටි සියුම් ත්‍රිකෝණයක් ඒකයි. අත උස්සන්න මේ වගේ එකක්. රයිට් සුපිරි. හරි. පාඩම ඉවරයි. හරි. ඉක්මන් කරන්න. දැන් පුතාලා හරවන්න. ඉක්මන් කරන්න. හරි. පුතාලා බලන්න. පුතාලගේ අච්චුපත චුට්ටක් හරවන්න. 122 පිටුව. චුට්ටක් බලන්න. 122 පිටුව. එක හරි ගානක් හරි බැරි නම් කියන්න. මන් දැන් ඔප්පු කළ පෙන්වන්න හදන්නේ. ඕනම ගානක් හදන්න පුළුවන්. පුතාලා කියවලා බලන්න අභ්‍යාසේ. හදන්න බැරි වගේ ගානක් තියෙනවනම් මට කියන්න. මං ඔප්පු කළ පෙන්නනෝ පුතාලට හදන්න පුළුවන් කියලා. ඕනම ගානක්. අද දවසට අදාළ තියරි කොටස උගන්වලා ඉවරයි. දැන් අපි බලමු. අච්චුපත හරවලා බලන්න පුතේ. ඕනම අභ්‍යාසයක් හරවලා බලන්න. මොනියම් හෝ ගැටලුවක් තියෙනවා නම් පුතාලට ප්‍රශ්න අහන්න පුළුවන්. බැරි නම් කියන්න. සර් මෙන්න මේ අභ්‍යාසේ මෙන්න මේ ගාන චුට්ටක් තේරෙන්නේ නැහැ. මොකක්ද ඕන පුතේ?
හරි. හරිද පුතේ? හරි. බලන්න මොනවා හරි ගානක් තියෙනවා නම් සර් 26යි 2 26යි 2 අභ්‍යාසයේ අමාරු ගානක් මොකක් හරි තියෙනවද? පළවෙනි ගාන 26යි 2 අභ්‍යාසයේ පළවෙනි ගාන ඉල්ලීමක් කරනවා. අපි බලමු මොකක්ද අමාරු කියලා. බලමු. පාදයක් 4 සෙන්ටිමීටර් වූ සහ පාදයක් 5.7 සෙන්ටිමීටර් වූ සමපාද ත්‍රිකෝණ දෙකක් නිර්මාණය කරන්න. ආන් පට්ට ලේසියිනේ. පුතේ පාදයක් 4යි පාදයක් 5.7යි වෙච්ච සමපාද ත්‍රිකෝණ දෙකක්. ත්‍රිකෝණ දෙකක්. ඒ කියන්නේ පාදයක් 4 සෙන්ටිමීටර් වෙච්ච ත්‍රිකෝණෙකුයි පාදයක් 5 කීයද? 5.7. සර් 5 ගන්නේ කොහොමද? ගන්නේ පුතේ අඩි රූලෙන්. ඔයාලගේ අඩි රූලේ බලාගෙන ඉන්න. අඩි රූලේ තියෙනවා මෙන්න මෙහෙම 5. ඊට පස්සේ චූටි චූටි ඉරි වලට බෙදලා තියෙනවනේ. ඔහොම. අන්න එතන. මෙන්න මේ චූටි ඉරක් තමයි 1 2 3 4 5 6 7 මෙන්න මෙතන. මෙතන තමයි 5.7. ඔයාලගේ අඩි රූලේ බලන්න අඩි රූලේ චූටි ඉරක් කියන්නේ මිලිමීටර එකක්. චූටි ගෑප් එකක් කියන්නේ මිලිමීටර එකක්. ඒ වගේ මිලිමීටර් 7ක්. එතකොට 5.7 කියන්නේ සෙන්ටිමීටර් 5යි මිලිමීටර් 7යි. එහෙනම් 5.7 ඒවා ගහලා බලන්න. ඒත් සම්පාද ත්‍රිකෝණය. පුතාට අද කියලා දුන්නනේ උදයන්ග සර්. සම්පාද ත්‍රිකෝණ ගහන විදිය. සම්පාද ත්‍රිකෝණ ගහන විදිය කියලා දුන්න නේද? right. එහෙනම් ওই ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එක් ත්‍රිකෝණේ කෝණ මැන ලියන්න. එතකොට පුතේ කෝණමානි අරගෙන මැනලා බලන්න. අනිවාර්යෙන් මේකත් 60යි 60යි නොවුනොත් මගේ කන කපනවා. ලොවෙත් කපනවා. ඇයි ඒ? මගේ පුතාලා දැනගන්න ඕන සමපාද ත්‍රිකෝණයක මොන දිග තිබුණත් සම්පාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල කෝණයක් අනිවාර්යෙන් අංශක 60යි. සම්පාද ත්‍රිකෝණයක අනිවාර්යෙන් මේ කෝණ 60යි. මැල්ල බලන්න. ඒවා අනිවාර්යෙන් වෙන්න ඕන. හරි. ඒවා ලබන සතියේ සාකච්ඡා කරමු. එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. ගෙදර වැඩ ලියා ගන්න. ඕනම සියලුම අභ්‍යාස ටික කරන්න පුළුවන්. සර්ගේ ටියුට් එක ප්‍රගති ෆවුන්ඩේෂන් වෙබ්සයිට් එක හරහා ගන්නත් පුළුවන්. ආයතන වලට අවිලා ගන්නත් පුළුවන්. මේ වෙනකොට ගොඩක් දෙනෙක් අරගෙන තියෙනවා. පුතේ මෙහෙමයි. මම අමාරු ගණන් ටික හදලා දෙන්නම්. පුතාලා මුළු ටියුට් එකම කරා. හරිද? ඉතා වැදගත් ටියුට් එකක්. සාමාන්‍යයෙන් මේ සුපිරිම විභාග මට්ටමේ ගැටලු ටිකක් දාලා තියෙන ඒ ටික කරන්න. එහෙනම් ඔය ටික කරගෙන ලබන සතිය හම්බෙමු. අලුත් පාඩම මොකද්ද? දත්ත නිරූපණය හා අර්ථකථනය. පාඩම ලබන සතිය ඉවර කරනවා. පාඩම් 2යි හව 3යි තියෙන්නේ. සුපිරි සම්භාවිතාවයි මේකයි. ওই දෙක කරාම පාඩම් ටික ඔක්කොම ඉවරනා වගේ තමයි. ටෙස්ලා කරන කියන්නේ ඉතාමත් චූටි පාඩම. විනාඩි පැය භාගයෙන් කරන්න පුළුවන්. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන්න පුතේ. ආයිබෝන්. බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ජයෙන් ජයම් වේවා.